ක්‍රිකට් පිටියේ එතෙක් මෙතෙක් බිහි වූ භයානකම ප්‍රතිකරුවන් දස දෙනා විස තරග රටාව කරලියටීමත් එක්ක ප්‍රතිකරුවන් පන්දුවට තදින් පහර දෙන එක අද වන විට සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අතීතයේ සත්‍ය පන්දු යවන්නන්ට මුහුණ දීමෙන් විතරක් ලැබුණු අත්දැකීම් පුහුණුව වගේ දේවල් අද වෙනකොට පන්දු යැවීමේ මැෂින් හා වෙනත් තාක්ෂණයන් යොදාගෙන පහසුවෙන්ම සලසා ගන්න පුළුවන් නිසා අති දක්ෂ ප්‍රතිකරුවන් මේ මොහොතේ නිර්මාණය වෙමින් පවතිනවා. මේ කොහොම වුණත් අදටත් තරගයකදී එක ප්‍රතිකරුවෙක් 6 පහර කිහිපයකට වඩා එල්ල කරන්නේ කලාතුරකින්. 6 පාරක් එල්ල කරාම එයින් ඕවර් එකම පන්දු ගන්නට හරියන ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා විතරක් නෙමෙයි පන්දු යවන්නාගේ චිත්ත ධෛර්යයටත් ලොකු බලපෑමක් සිදු වෙනවා. පන්දු යවන්නා ඕවර් ගන්නක් තිස්සේ ගොඩනගාගත්තු ඕවර් එක සාමාන්‍ය 6 පාර දෙක තුනකින් සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙන්නටත් පුළුවන්. මේ නිසා ප්‍රතිකරුවෙකුට හිතුණු වෙලාවට 6 පාර එල්ල කරන්න තියෙන හැකියාව ඔහුව පන්දු යවන්නන්ට මහත් හිසරදයක් කරවන්න හේතුවක් වෙනවා. මෙවැනි ප්‍රතිකරුවන් තමයි ඇත්තටම ක්‍රිකට් පිටියේ භයානකම ප්‍රතිකරුවන් විදිහට හැඳින්වෙන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ ඒ වගේ හිතුණු වෙලාවට 6 පාරවල් එල්ල කරන්න පුළුවන් තම ක්‍රිකට් ජීවිතයේදී වැඩිම 6 පාර ප්‍රමාණයක් එල්ල කරපු ප්‍රතිකරුවන් 10 දෙනා ගැනයි. මේ ලයිස්තුවේ 6 වෙන්නා ශ්‍රී ලාංකිකයෙක් බවත් විශේෂයෙන්ම මතක් කරන්න ඕන. අංක 10 සචින් තෙන්ඩුල්කා ඉන්දියාව. අදටත් ලොව බිහි වූ දක්ෂතම ප්‍රතිකරුවෙක් විදිහට සැලකෙන සචින් තෙන්ඩුල්කා ප්‍රතිකරණ වාර්තා රැසක්ම තමන්ගේ නමට ඉදිරියෙන් ලියාගෙන තිබෙනවා. 2013 දී සමුගත්තත් වැඩිම 6 පහර එල්ල කළ ප්‍රතිකරුවන් ලයිස්තුවේ ඔහු අදටත් මුල් 10 දෙනා අතර සිටිනවා. 1989 තරම් ඈත කාලයකදී පිටියට පිවිසි තෙන්ඩුල්කා කවදත් ලකුණු අතර සිටමින් පන්දු යවන්නන්ට මහත් හිසරදයක් වෙන්න සමත් වුණා. ඔහු සිය වාර්තා රැසක්ම ශ්‍රී ලංකාවට එරෙහිව පිහිට වූ බවත් අමතක කරන්න බෑ. තෙන්ඩුල්කාගේ දක්ෂතාව නිසාම ඔහු වයස අවුරුදු 16 දීම ඉන්දියානු ජාතික කණ්ඩායමට පවා ඇතුළත් වුණා. වසර 24ක දැවැන්ත කාලයක් පුරා ක්‍රිකට් පිටියේ රැඳෙමින් අන්තර්ජාතික ක්‍රිකට් තරග 664කට මුහුණ දුන්නු ඔහු 6 පහර 264ක් එල්ල කිරීමට සමත් වී තිබෙනවා. අංක 9 මාටින් ගප්ටිල් නවසීලන්තය. නවසීලන්තයෙන් බිහි වූ ප්‍රහාරාත්මකම ප්‍රතිකරුවෙක් විදිහට සැලකෙන මාටින් ගප්ටිල් දැනට වැඩිම 6 පහර ප්‍රමාණයක් එල්ල කළ ලයිස්තුවේ 9 වෙනි ස්ථානයේ පසු වුණත් ඔහු තවමත් ක්‍රීඩාවේ නියැලෙන නිසා එහි තවත් ඉදිරියට යනු ඇති බවට නම් සැකයක් නැහැ. 2009 දී ක්‍රිකට් තරම් හිමි කරගත්තු ඔහු කවදත් අවශ්‍ය ඕනෑම වෙලාවක ලකුණු වේගයේ ඉහළ නැංවිය හැකි ප්‍රතිකරුවෙක් විදිහටයි සැලකෙන්නේ. මාටින් ගප්ටිල් අද වනතෙක් මුහුණ දී ඇති මුළු අන්තර්ජාතික තරග ප්‍රමාණය 309ක්. එහිදී ඔහු 6 පාර 304ක් එල්ල කරන්නට සමත් වී තිබෙනවා. දැවැන්ත 6 පාර 11ක් සමගින් ඔහු 2015 ලෝක කුස්ලාන් තරගාවලියේදී ලබාගත් ලකුණු 237 ගප්ටිල්ගේ හොඳම ක්‍රිකට් ඉනිම කියා හඳුන්වන්න පුළුවන්. අංක 8 ඉයන් මෝගන් එංගලන්තය. එංගලන්තයේ ක්‍රිකට් ලෝකයට හඳුන්වා දුන්නු රට වුණත් ඔවුන් ක්‍රිකට් වාර්තා අතින් නම් සිටින්නේ බොහෝ පිටුපසින්. එංගලන්ත ප්‍රතිකරුවන් බොහෝ දෙනෙක් ඉක්මනින් විශ්‍රාම යාම ඒට එක හේතුවක් විය හැකියි. කොහොම නමුත් ඔවුන්ගේ භයානක ප්‍රතිකරුවන්ගෙන් නම් අඩුවක් නැහැ. වැඩිම 6 පහර ගන්නක් එල්ල කළ ප්‍රතිකරුවන් අතර 8 වෙනි ස්ථානයේ දිනා ගන්න සමත් වී ඇති ඉයන් මෝගන් ඒට හොඳම උදාහරණයක්. කවදත් ප්‍රහාරාත්මක ප්‍රතිකරුවෙක් වූ ඉයන් මෝගන් මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් තරග 335කට මුහුණ දීලා 6 පාර 313ක් රැස් කර ගන්නට සමත් වී සිටිනවා. 2019 දී මුල්වරට ලෝක කුසලානයක් එංගලන්තයට හිමි කර දෙන්නටත් විශාල වැඩ කොටසක් ඉටු කළ ඔහු තවමත් විශ්‍රාමගෙන් නැති නිසා ඒ තවත් ඉහළ නංවා ගනු ඇතැයි සිතන්න පුළුවන්. අංක 7 AB ඩිවිලියර්ස් දකුණු අප්‍රිකාව. ශ්‍රී ලංකාවේ කවුරුත් කියපු ගමන්ම හඳුනන මුල් ලකුණු දෙකක් සහිත ප්‍රතිකරුවෙක් වන AB ඩිවිලියර්ස් දකුණු අප්‍රිකාවෙන් බිහි වූ ප්‍රහාරාත්මකම ප්‍රතිකරුවෙක්. 2018 වසරේදී සමුගත් ඔහු අදටත් ලොව වැඩිම 6 පහර ප්‍රමාණයක් එල්ල කළ ප්‍රතිකරුවන්ගේ ලයිස්තුවේ 7 වන ස්ථානයේ සිටිනවා. දකුණු අප්‍රිකාව ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම වල ඉහළ මට්ටමේ තබා ගන්න වැඩිම වැඩ කොටසක් ඉටු කළ ක්‍රීඩකෙක් විදිහට ඩිවිලියර්ස් හඳුන්වන්න පුළුවන්. අන්තර්ජාතික තරග 420කට මුහුණ දී ඇති ඔහු රැස් කරගෙන ඇති මුළු 6 පහර ගන්න 328ක්. 2017 දී රැස් කළ ලකුණු 176 ඔහුගේ ප්‍රහාරාත්මකම ප්‍රතිකරණයේ විදිහට සලකන්න පුළුවන්. අංක 6 සනත් ජයසූරිය ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය ගැන නොදන්නා කෙනෙක් නැති තරම් ලොව බිහි වූ ප්‍රහාරාත්මකම ප්‍රතිකරුවෙක් විදිහට අදටත් සැලකෙන සනත් ජයසූරිය පන්දුවට තදින් පහර එල්ල කරමින් ක්‍රිකට් නරඹන්න හිතෙන ක්‍රීඩාවක් බවට පත් කිරීමේ ප්‍රමුඛයා වුණා. 2011 තරම් ඈත කාලයකදී ක්‍රිකට් වලින් ඉවත් වුවත් ඔහු අදටත් වැඩිම 6 පහර ලැයිස්තුවේ 6 වෙනි ස්ථානය ගැනීමට සමත් වී තිබෙනවා.
මුල් දසදිනා අතර සිටින පැරණිම ක්‍රීඩකයා වීමේ වාර්තාව හිමි වෙන්නේ ඔහුටයි. අන්තර්ජාතික තරඟ 586කට මුහුණ දී ඇති සනත් 6,352ක් එල්ල කරන්නට සමත් වී තිබෙනවා. 1996 තරම් ඈත කාලයකදී ඔහු පාකිස්තානයට එරෙහිව 6/11ක් එල්ල කරමින් පන්දු 65කදී ලබාගත් ලකුණු 134 දිගට හරහට පහර එල්ල කිරීමේ කලාව මුලින්ම ලොවට කියා දුන් ඉනිම විදියට අදටත් සැලකෙනවා. අංක 5 මහින්ද්‍ර සිං ධෝනි ඉන්දියාව. අදටත් ඉන්දියානු කණ්ඩායමෙන් සමුගෙන නැති මහින්ද්‍ර සිං ධෝනි අතිශයින්ම භයානක ප්‍රතිකරුවෙක්. ධෝනි ක්‍රියාත්මක වූ බොහෝ අවස්ථාවල අනෙක් පැත්තේ සිටියේ ශ්‍රී ලංකාවයි. 2011 ශ්‍රී ලංකාව සියලුම තරඟ දිනා ලෝක කුසලානේ පෙනී සිටියේදී එය අහිමි කළේ ඔහුගේ ප්‍රතිකරණයයි. 6/10ක් එල්ල කරමින් 2005 දී ඔහු ලංකාවට එරෙහිව රැස් කරපු ලකුණු 183 වාර්තා රැසක් බිඳහිලන්න සමත් වුණා. ධෝනි මේ වන විට මුහුණ දී ඇති අන්තර්ජාතික තරඟ ප්‍රමාණය 538ක්. එහිදී ඔහු 6/359ක් රැස් කරගන්නට සමත් වුණා. ඉතාම මෑතකදී සනත්ගේ 6/5 වාර්තාව බිඳ දැමූ ඔහු තවමත් ප්‍රතිකරණයේ නියැලෙන නිසා ඔහු මේ ගණන තවත් ඉහළ නංවා ගනු ඇතැයි සිතන්න පුළුවන්. අංක 4 බ්‍රෙන්ඩන් මැක්ලම් නවසීලන්තය. නවසීලන්තයෙන් බිහි ප්‍රහාරාත්මක ප්‍රතිකරුවා විදිහට සැලකෙන්නේ බ්‍රෙන්ඩන් මැක්ලම්. 2016 දී සමුගත්තත් ඔහු අදටත් වැඩිම 6/5 ප්‍රමාණයක් එල්ල කළ ප්‍රතිකරුවන් අතර 4 වෙනි ස්ථානයේ සිටීම ඒට හොඳම සාක්ෂියක්. අතිශයින්ම දරුණු ප්‍රතිකරුවෙක් වුවත් ක්‍රීඩක ජීවගුණය ඉහළින්ම පෙන්눔 කරපු ප්‍රතිකරුවෙක් විදිහට ඔහු සැලකෙනවා. අද වන විට නවසීලන්ත ක්‍රීඩකයන් කාගේත් ආදරය දිනා ගන්න සමත් වී ඇත්තේ මැක්ලම් එකල සිට පිටියේ ලබා දුන් ආදර්ශය අනුව ක්‍රියා කිරීමෙන් බව සැලකෙනවා. මැක්ලම් අන්තර්ජාතික තරඟ 432කට මුහුණ දී 6/398ක් ලබා ගන්නට සමත් වී තිබෙනවා. 6/10ක් සමග 2008 දී ඔහු ලබාගත් ලකුණු 166 නවසීලන්තයට මුල්වරට එක් දින ලකුණු 400 පසු කරගෙන යන්නට ඉඩ සැකසුවා. අංක 3 රෝහිත් ශර්මා ඉන්දියාව. අද වන විට ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ සිටින ප්‍රහාරාත්මක ක්‍රීඩකයෙක් කියලා සැලකෙන රෝහිත් ශර්මා මෑතක සිට වාර්තා පිට වාර්තා තබන්න පටන් අරගෙන තිබෙනවා. වැඩිම 6/5 ලයිස්තුවේ ඉහළටම එන්න හැකි පුද්ගලයා බවට සැලකෙන්නේ ඔහුයි. කාලයක් තිස්සේ අසාර්ථක වීම නිසා රෝහිත් ශර්මා කියා නම් ලබා සිටි ඔහු අද වන විට වැඩිම එක්දින ද්විත්ව ශතක ගණනකටත් වැඩිම T20 ශතක ගණනාවකටත් හිමිකම් කියන්නේ ඔහුව විවේචනය කළ කාටත් හොඳ පිළිතුරක් ලබා දෙමින්. දැනට තරඟ 349ක් පමණක් ක්‍රීඩා කර ඇති ඔහු පසුගියදා 6/398ක් ලබා ගනිමින් මැක්ලම්ගේ වාර්තාව සම කරන්න සමත් වුණා. නමුත් ඔහු මේ ලයිස්තුවේ තවත් බොහෝ දුර යන්න බවට නම් කිසිදු සැකයක් නැහැ. 2014 දී ඔහු 6/9ක් සමග ලබාගත් ලකුණු 264 අදටත් එක්දින ඉතිහාසයේ වැඩිම ලකුණු වාර්තාවට හිමිකම් කියනවා. අංක 2 සයිඩ් අෆ්රිඩි පාකිස්තානය. ක්‍රිකට් පිටියේ සිටින ප්‍රහාරාත්මකම ක්‍රීඩකයන් ලයිස්තුවේ ඉහළින්ම සිටින සයිඩ් අෆ්රිඩි සනත් ජයසූරිය ගෙන ආ වේගයෙන් පහර දීමේ කලාව රැල්ලක් බවට පත් කරන්න දායක වුණු ක්‍රීඩකයන් පිරිසෙන් කෙනෙක්. නිරන්තරයෙන්ම මුහුණ දෙන පන්දු ගන්නට වඩා ලකුණු ලබා ගන්නට පෙළඹී සිටි ඔහු තාක්ෂණය අතින් සුපිරි ප්‍රතිකරුවෙක් නොවුනත් හතර වටේටම පහර එල්ල කරමින් ඕනෑම මොහොතක ලකුණු ලබා ගත හැකි අයෙක්. දීර්ඝ ක්‍රිකට් ජීවිතයක් 2018 දී නිමා කළ ඔහු අදටත් වැඩිම 6/5 ලයිස්තුවේ දෙවෙනි තැන සිටිනවා. සයිඩ් අෆ්රිඩි තරඟ 524කට මුහුණ දී 6/476ක් රැස් කර ගන්නට සමත් වී තිබෙනවා. ඔහු 2005 දී ඉන්දියාවට එරෙහිව 6/9ක් සමගින් පන්දු 45කදී ලබාගත් ලකුණු 102 ඔහුගේ ප්‍රහාරාත්මකම ඉනිම ලෙසයි සැලකෙන්නේ. අංක 1 ක්‍රිස් ගේල් බටහිර ඉන්දිය කොදෙව්. නමෙන් වගේම ක්‍රියාවෙනුත් සුළි කුණාටුවක් වන ක්‍රිස් ගේල් ලොව බිහි වූ ප්‍රහාරාත්මකම ප්‍රතිකරුවා බවට අවිවාදයෙන් සැලකෙනවා. 1999 තරම් ඈත කාලයේදී පිටියට පෙවුණත් ගේල්ගේ ක්‍රීඩා රටාවට වඩාත්ම අනුකූල වූ T20 තරඟ ආරම්භ වීමත් සමග ඔහු මෑත කාලීනව වැඩි දස්කම් දක්වන්න සමත් වුණා. පන්දු 120ක් පමණක් ඇති T20 තරගයකදී ශතකයක් ලබාගත හැකි බව මුලින්ම පෙන්වා දුන් ගේල් අදටත් 6/5 ලයිස්තුවේ මුල් තැන සිටිනවා. තරග 462කට මුහුණ දී ඇති ඔහු එල්ල කර ඇති මුළු 6/5 ගන්න 534ක්. රෝහිත් ශර්මා හැර 6/5 250ක් ලබාගෙන ඇති ක්‍රීඩකයන් අතරින් තරග ගන්නට වඩා 6/5 ලබාගෙන ඇති එකම ක්‍රීඩකයාද ඔහුයි. අදටත් ක්‍රීඩා කරන නිසා ඔහු මෙය තවත් ඉදිරියට ගෙන යන ඇති බවටත් සැකයක් නැහැ. එනම් තවත් අපූර්ව ක්‍රිකට් තොරතුරු ඇතුළත් තවත් වීඩියෝවකින් ඉක්මනින්ම හමුවෙමු. වර්තමානයේ සිටින ප්‍රහාරාත්මක ප්‍රතිකරුවන් කිහිප දෙනෙකුම අනාගතයේදී මේ ලයිස්තුව වෙනස් කරන්න සමත් වෙන බව කියන්න පුළුවන්. නමුත් ක්‍රිස් ගේල්ගේ වාර්තාව අභිබවා යන්න නම් ඔවුන්ට තවත් බොහෝ කල් ගත වේවි.
අපි නිතරම විශ්ම ලෝකයේ තුලින් මේ වගේ අපූර්ව ජීවිතයට වැදගත් විශ්මිත තොරතුරු ඔබ වෙත ගෙන එනවා. ඉතින් ඒ නිසා විශ්ම ලෝකයේ YouTube නාලිකාව දිගටම subscribe කරලා තියාගන්න. විශ්ම ලෝකය ගැන යාළුවන්ටත් කියන්න. දැනුම සම්බන්ධ බොහෝ දේවල් බොහොම සරලව ඉදිරියේදී අපි ඔබ වෙත ගෙන එනවා. ඔබට නිරෝගීමත් දවසක්.